ඔබ සමග වනසෙක්වා ඔබ සමගද වනසේක්වා. ජොන්තුමන්ගේ ශුද්ධ සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. උන්වහන්සේගේ ශ්‍රාවකයෝ කතා කොට දැන් ඔබ උපමා මගින් නොව පැහැදිලි ලෙස කතා කරනසේක. ඔබ සියල්ල දන්නා බවද කිසිවෙකු ඔබගෙන් ප්‍රශ්න අසන්න නොමනා බවද අපි දැන් දනිමු. මෙයින් ඔබ දෙවියන් වහන්සේ කෙරෙන් පැමිණි බව අප විශ්වාස කරමු කිය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් දැන් ඔබ විශ්වාස කරන්නහුද? කෙසේ වෙතත් ඔබ මා තනිකර දමා තම තමන්ගේ තැන්වලට විසිරවනු ලබන පැය පැමිණෙන්නේය. දැනටමත් එය පැමිණ තිබේ. එසේ වුවත් පියාණන් වහන්සේ මා සමග සිටින බැවින් මම තනි නොවෙමි. මේ දේවල් මා ඔබට කීවේ මා තුළ ඔබට ශාන්තිය ඇතිවන පිණිසය. ලෝකයෙහි ඔබට දුක් ගැහැට තිබේ. ඒ ධෛර්යමත් වන්න මම ලෝකය අභිබවා ජයගතිමි වදාළසේක. ස්වාමින් වහන්සේගේ ජීවනදායක සුභාරංශය නම් මෙසේය. ක්‍රිස්තුනී ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. බඩිවන් ප්‍රමාන්තෙනි. මගේ ආදර ප්‍රමාන්තෙනි, නොදැන ගියොත් අතර මග කියලා කියනවා වගේ අපි බාගෙට දේවල් දැනගත්තොත් එහෙම ඒක මුළුමනින්ම දන්නවට වඩා භයානකයි දෙයක් බාගෙට දැනගත්තාම. එතකොට අපිට වරදින්න තියෙන ප්‍රමාණය අඩුයි. දැන් මුල දෙයක් කෙනෙක්ට කියා දෙද්දී ඒක ලේසි. පොඩි කාලේ ඉඳන් එකයි අකුරු කියවද්දී ලියද්දී හරියට පැන්සල අල්ලන එක මුලින් ඉඳන්ම කියා දෙන්න. ඕක අල්ලන විදිහ මෙහෙම ñොක්කම් කරලා අල්ලන්න. ඒක ඉතින් ඒක ආයිත් අන්ලර්න් කරනවා කියන්නේ ඒක හරි අමාරු දෙයක් මගේ ප්‍රමාන්තනේ. ඒ නිසා අපි හරියට දේ දැනගන්නවා කියන එක අතිශයින් වැදගත්. දැන් පොඩ්ඩක් දැනගත්තාම ඔය පඬිත කතන්දරවලදී අපි හිතන ඔක්කොම දන්නවා කියලා. ඉතින් වැඩේ තියෙන එකේ තියෙන වාසනාව තමයි ජේසුගේ ගෝලයෝ ඒ වගේ අය. තේරුණාද කියන එක? ජේසු අද මුළු ලෝකෙම දහම බෙදන්න ආව අය ඒ වගේ චරිත ටිකක් තමයි හිටියේ. දැන් අද සුවිශේෂයේ උන්වහන්සේ කතා කරලා කියද්දී උන්වහන්සේ නෙමෙයි ගෝලයෝ කතා කරන්නේ. දැන් ගෝලයෝ කතා කරන්න හේතුව 25 වෙනි වගන්තිය. මේ 29 නේ 25 බලන්න. මේ දේවල් උපමා මගින් මම ඔබට කියවෙමි. එහෙත් තවත් උපමා මගින් කතා නොකර පියාණන් වහන්සේ ගැන පැහැදිලි ලෙස ඔබට ප්‍රකාශ කරන කාලය පැමිණෙන්නේ. ඒ දවසේදීම ඔබ මාගේ නාමයෙන් අය දෙන්නහුය. ඔබ දෙසා පියාණන් වහන්සේට යාඥා කරන්නෙමි මම නොකියමි. ඔබ මට ප්‍රේම කරන බැවින් මම පියාණන් වහන්සේ වෙතින් වැඩම කළ බව ඔබ විශ්වාස කරන බැවින්ද පියාණන් වහන්සේම ඔබට ප්‍රේම කරනසේක. දැන් ජේසු මේ කියන්නේ ශුද්ධාත්මයන්න් ආවයින් පස්සේ වෙන දේ. හරිද? හැබැයි ගෝලියෝ හිතනවා වැඩේ හරි. දැන් තමයි තැන. දැන් ඔන්න අපි එතනට ඇවිල්ලා ඉන්නේ. එතකොට ඒ තමයි දෙය කියන්නේ උන්වහන්සේගේ ශ්‍රාවකයෝ කතා කොට දැන් ඔබ උපමා මගින් නොව පැහැදිලි ලෙස කතා කරනසේක. ඒ කියන්නේ එකපාර කොහොමද වෙන්නේ? ඒ කියන්නේ දැන් ඔබ උපමා මගින් පැහැදිලි ලෙස කතා කරනසේක. ඔබ සියල්ල දන්නා බවද කිසිවෙකු ඔබගෙන් ප්‍රශ්න අසන්න නොවනා බවද දැන් අපි දනිමු. මෙයින් ඔබ දෙවියන් වහන්සේ කෙරෙන් පැමිණි බව අපි විශ්වාස කරමුයි කිය. දැන් ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ විශ්වාස කරනවා කියලා. මගේ ආදර ප්‍රමාන්තෙනි ඒගොල්ලෝ විශ්වාස කරලා තමයි ආවේ. ඔබ ජුවම්තුමාගේ දෙවෙනි පරිච්ඡේදයේ දැන් උන්වහන්සේව මෙන්න දේවාජ බාලකයානෝ කියලා ජුවම්තුමාගේ ස්නාවක ජුවම්තුමාගේ ගෝලයන්ව යවුවයින් පස්සේ මගේ ආදර ප්‍රේමන්තයනි දැන් එතකොට එහෙම ඇවිල්ලා පිලිප් ඇන්ඩ්‍රු පේදුරුවත් එක්කගෙන එනවා. ඊට පස්සේ දැන් ජුවාම් මේගොල්ලෝ ස්වාමින් වහන්සේ පසුපස ආවයින් පස්සේ
තේරුණාද කියන එක 40 වෙනි වගන්තිය බලන්න. ජෝම් 1:40. ජෝහන්ගේ කීම අසා උන්වහන්සේ පසුපස ගිය දෙදෙනාගෙන් එක්තැනක් නම් සීමොන් පේදුරුගේ සොහොයුරු ඇන්ඩ්‍රුය. ඔහු පළමුවෙන්ම තව සොහොයුරා මුණ ගැසී අපට මෙසියස් වහන්සේ හමු වූයයි කීය. මෙසියස් යන්තේ අර්ථය ක්‍රිස්තුස් යනුයි. ඔය ජේසුස් වහන්සේ වෙත සීමොන් කැඳවාගෙන ආවේය. මගේ ආදර ප්‍රේමන්තනේ විශ්වාස කළා තමයි ආවේ. එතකොට ජෝම්තුමාගේ 6 වෙනි පරිච්ඡේදය බලන්න. 6 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කතා කරලා 67 වෙනි 68 වෙනි වගන්තිය 67 කියනවා ජේසුස් වහන්සේ 12 දෙනා අමතා ඔබත් ඉවත්ව යන්නට සිතන්නහුද යසුසේක සීමොන් පේදුරු පිළිතුරු දෙමින් ස්වාමීනි ඔබ කවරෙකු වෙතට අප කවරෙකු වෙත යන්නද සදාතන ජීවනයේ වචන ඇත්තේ ඔබ වහන්සේ වෙත විශ්වාස කරනවා. හැබැයි මේ විශ්වාසයේ අත්දැකීම හරිම අත්දැකීමක් වෙන්නේ ශුද්ධාත්මයන්න්ට එක්ක. ශුද්ධාත්මයන් ලැබුවායින් පස්සේ. ඉතින් ජේසුස් මේක විස්තර කරන්නේ මේ 14 වෙනි පරිච්ඡේදයේම විස්තර කරන්නේ ශුද්ධාත්මයන්න් එක්ක කරන ගනුදෙනුව. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ ඒක. ශුද්ධාත්ම අත්දැකීම කියලා අත්දැකීමක් නැහැ. පුරාණ ගිවිසුමේ මගේ ප්‍රේමවන්තනේ අපි දකිනවා ශුද්ධාත්ම අනුභවය වසා ගන්නවා. අපි දකිනවා ගීතාවලියේ 51 ශුද්ධාත්මාන ස්වාමීන් වහන්සේ ගීතාවලියේ 51 දාවිද් බෙත්ෂෙබා සමග පව් කරයින් පස්සේ දාවිද් අඬ කතා කරලා කියන්නේ 51 කියන්නේ මොකක්ද? 11 ඔබ හමුවෙන් මා පළවා නොහැරිය මැනව ඔබේ ශුද්ධාත්මය මා කෙරෙන් ඉවත් නොකළ මැනව. එතකොට අපි දකින එසකේල් 37 ශුද්ධාත්මය ආත්මයano මාව අරගෙන යනවා. ඇටසැකිලි ආයකට. දැන් මේ ශුද්ධාත්මයano පුරාණ කිවිසුමේ ඉන්නේ මගේ ආදරේ ප්‍රේමවන්තනේ පුද්ගලයෙක් විදියට නෙමෙයි. තේරුණාද කියන්නේ? ඒ ශුද්ධාත්ම අනුභවය එන්නේ යම් කිසි කාර්යයකට. ඒ කාර්යයකට ඒ පුද්ගලයා මතට ඇවිල්ලා කාර්යයෙන් පස්සේ යාගෙන් යනවා. මේ කතා කරන රිලේෂන්ෂිප් එකක් පුද්ගලයෙක් විදියට නෙමෙයි. දෙවියන් වහන්සේගේ බලයක් විදියටයි එක්කෙනෙක්ගේ කාර්යයක් මත වෙන්නේ. එමු නැත්නම් පර්සනල් රිලේෂන්ෂිප් එකක් ශුද්ධාත්මයන්ත් එක්ක තිබෙන්නේ නැහැ. මොකද ශුද්ධාත්මයන්ව පුද්ගලයෙක් විදියට අයිති උනේ ජේසුගේ මරණයෙන් පස්සේ. දැන් ගෝලයේ දැනගෙන හිටියේ නෑ මේ ආත්මානුභාවය කියන්නේ මොකක්ද කියන එක. ඒගොල්ලෝ හිතනවා හරි. දැන් නම් ඔබ වහන්සේ කෙලින්ම කතා කරනවා. ඔබ වහන්සේ දෙවියන් වහන්සේගේ පුතා කියලා අපි දන්නවා. නැද්ද? ඔබ වහන්සේ දෙවියන් කෙරෙන් ආව කියලා දන්නවා. අපි එන කිසි විශ්වාස කරනවා. ජේසුස් අහනවා. දැන් අපි දනිමු. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් ඔබ දැන් විශ්වාස කරන්නවද? ජේසුස් දන්නවා මේ කතා කරන්න මොනවද කියලා එයා දන්නේ නැහැ. විශ්වාස කරනවද? ඊට පස්සේ කියනවා බලන්න ඒ කෙසේ වෙතත් ඔබ මා තනිකර දමා තම තමන්ගේ තැන්වලට විසිරවනු ලබන පැය පැමිණෙන්නේය. අපි කොච්චර දන්නවා වුණත් මම හිතුවත් මට මෙහෙම කරන්න පුළුවන් කියලා. පෙදෘතුමා කිව්වා මම කවදාවත් ඔබ දාලා නැහැ. කවදාවත්. හැබැයි ජේසුස් දන්නවා මම වැටෙන තැන කොහෙද කියලා. ඒ කියන්නේ ඉහළින් ලැබෙන බලය ලැබෙනකන් සමහර වෙලාවට අපි අපේ පරිශ්‍රමයෙන් අපේ ගටත් එක්ක අපේ සෙල්ෆ් කොන්ෆිඩන්ස් එකක් තියෙනවා. අපි හැමෝගෙම කැපැසිටි එකක් තියෙනවානේ. හොඳ වෙලාවට මගේ කැපැසිටි එක නිල්. තේරෙනවද? හොඳ මුංගල්. ඒ කියන්නේ මගේ ශක්තියෙන් කරනවා කියන එක දෙවියෝ දීපු හොඳම තෑග්ගක්. මගේ ශක්තියෙන් මට කරන්න පුළුවන් දේවල් හරිම අඩුයි. හොඳ වෙලාවට අපිට වගේ එහෙම හම්බුණා නම් එහෙනම් ඉතින් අපි අපේ මම තමයි කරගෙන යන්නේ. මම තමයි කරගෙන යන්නේ. තේරුණාද කියන්නේ? ඕක පටල ගන්න බෑ. මම කරනවා කියන්නේ ශුද්ධාත්මයන් නෙමෙයි. ඒක මමයි කරන්නේ. හරි ආඥා කරනවා ආත්මයන්ට ආරාධනා කරනවා මමයි කරන්නේ. එහෙම කරගෙන යන්න පුළුවන්. සාවුලුගේ රජගේ ආලේපය chapter 15 chapter එකේ 15 වෙනි පරිච්ඡේදයේ ආලේපය නැති වෙනවා 30 වෙනි පරිච්ඡේදය වෙනකන් සාවුලු ඉන්නවා. ජුදාස්ගේ ආලේපය නැති වෙලා ජුදාස් ඉන්නවා. ඉන්න පුළුවන්. මගේ ශක්තියෙන් ඇදගෙන යනවා. ඉතින් පව් කරන්නේ ආත්මානුභාවයෙන්ද? අම්මා පව් ප්ලෑන් කරන්නේ ආයි නියමට. ඒ තමුන්ගේ ශක්තිය.
මගේ ආදර ප්‍රේමන්තනේ ඒ ශක්තිය නෙමෙයි ශුද්ධාත්ම ශක්තිය කියන්නේ. අපි ගොඩාක් වෙලාවට අපි පටල ගන්නවා. ඊට පස්සේ මේක මේ කතාවක් විතරයි හොඳේ. මේ කතාවක් විතරයි ගල් ගහ ඉද්දන්නේ හොඳ රහ ගන්න. තේරුණාද? දැන් ඔන්න මේවා සමන් ප්‍රසිද්ධ කියන්න බෑ. තේරුණාද? කතෝලික සභාවේ ඉඳගෙන එහෙම කියන්න බෑ. මේ කතාවක් විතරයි. ආයිත් කියනවා. එහෙම කියද්දී නම් අහන් ඉන්නම් මොකා? තේරුණාද කරා? කත්ත මේ කියන්නේ. හරිද? මේක කතාවක් විතරයි. ඉතින් දැන් ශුද්ධෝත්‍රීත්වය කතා කර ඉන්නවලු. හරිද? පියානෝ, පුත්‍රයානෝ, ශුද්ධාත්මයානෝ දැන් තුන්දෙනා ට්‍රිප් එකක් යන්න. චුට්ටක් සද්ද අඩු කරන්න පුතේ. තුන්දෙනා ට්‍රිප් එකක් යන්න. හරිද? එතකොට ට්‍රිප් එකක් යන්න මොකද වෙන්නේ? කිව්වලු පියාණන් වහන්සේ කිව්වලු මේ අපි යමුද මේ පලස්තීනෙට? ජුදයාවට බෑ. ජේසුස් ගාන අම්මෝ මේ මන් නම් යන්න බෑ තාත්තේ. ඉස්සෙල්ලා ගිහිලා ඇන ගහලා මැරුවේ. දැන් වෙඩි තියලා මරන්නේ. අම්මෝ ඔය යන්න බෑ කිව්වලු. හරිද? ඊට පස්සේ පුතා කිව්වලු එහෙනම් අපි ඇමරිකාවේ පැත්තට යමු. තාත්තා කිව්වලු මේ ඇමරිකාව නම් යන්න බෑ. මේ මට මේ ෂී කියනවා ඇමරිකාවේ ප්‍රශ්නයක් තියෙනවානේ. දෙවියන් වහන්සේ හී නෙමේ ෂී කියලා. අර කියන්නේ මට මේ ෂී කියනවා මට ෂී. ඕවට යන්න බෑ. කියද්දි ඊළඟ යෝජනාව වෙනවා අපි එහෙනම් රෝමෙට යමු කියලා. රෝමෙට යමු කියද්දි ශුද්ධාත්මන කෝ යමු. මම කවදාවත් ගිහිල්ලා නැහැ කියලා. තේරුණාද කියන එක? ඒ කියන්නේ රෝමේ ආත්මානුභවයෙන් මේ කතාවක් විතරයි අන්නේ අම්බෝ. මගේ ආදර ප්‍රේමවන්තයනේ. ඒ කියන්නේ සභාවේ ශුද්ධාත්මින නැත්නම් අද පැවැත්මක් නැහැ. කොයි දුර්වල චරිතාසි ශුද්ධාත්මන ඉන්නවා. හැබැයි අපි ගොඩාක් වෙලාවට අපේ ශක්තියෙන් කරන්නේ. නමෝ මරිය 3ක් කියලා ෂේප් එකේ කනෙක්ට් වෙලා මගේ ශක්තියෙන් කරගෙන යන්නේ. ගොඩාක් දේවල් කරන්න පුළුවන්. තමුන් අමතක කරන්න බෑ තමුන්ගේ කැපැසිටි එකක් තියෙනවා. පේදුරු කියන්නේ ඒ කැපැසිටි එක නිල් වෙච්ච චරිතයක් නේ. දුර්වලම චරිතයක්. ඒව තමයි ජේසුස් කෙලින්ම තෝරගත්තේ නායකත්වයට. තමුන්ගේ කැපැසිටි එක. පවුලලා වගේ ගන්න අමාරු නා. පවුලලා මාර ගමනක් ගිහලා තමුන්ගේ ශක්තියෙන් යායක් මරාගෙන ගිහලා කැඩුවේ තනිකර නන්නත්තර වෙන්න. හැබැයි එතනින් පස්සේ ඒ ශක්තිය ස්වාමීන් වහන්සේ පාවිච්චි කරද්දී මාර බලයක් එතන. ඒ නිසා ඔබගේ මගේ ශක්තිය අපි අද නතර වෙලා අහන්නට ඕනේ මේ මම කරන්නේ මගේ ශක්තියෙන්ද නැත්නම් මේ ශුද්ධාත්මයන්ව මම මෙහෙවනවද? ඉතින් ගෝලියෝ හිතනවා දැන් නම් තේරෙනවා ස්වාමීනි. දැන් නම් තේරෙනවා. දැන් තමයි ඔබ වහන්සේ දෙවියන් වහන්සේගෙන් මේ ඇවිල්ලා අන්තිම රාත්‍රී භෝජනේ රෑ තව පොඩ්ඩකින් තේරෙනවද කියන එක. දැන් මේ 17 උත්තම පූජක යාඥාව ජේසුගේ 18 මල්ලු යන 18 වෙනි පරිච්ඡේදයේ මල්ලු යන දුවනවා දිවිල්ලක් කොහමද නැත්ද කන්න කපලා දුවන්නේ තේරුණාද එක්කෙනෙක් ඉන්නවා ඇඳුමක් නැතුව දුවනවා ආත්ම අනුභවය වැඩි වෙලා නැද්ද මේ දැන් ජේසු දන්නවා මුන් මෙමය කරන්න යන්නේ හැබැයි ජේසු මුකුත් කියන්නේ ජේසු උන්වහන්සේ අන්න සාකෑසම් කියන්නේ නැද්ද උන්වහන්සේ තියන් හින් පාස් කරා ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් ඔබ දැන් විශ්වාස කරන්නවද? ඔබ දැන් විශ්වාස කරන්නවද? නඩගංගාරකේ හාමුදුරුවෝ වගේ. කරනවද? තේරුණාද කියන එක? කරනවද? ඒ කියන්නේ අනිත් පැත්ත අහන්නේ. විශ්වාස කරන්නවද? ඒ කෙසේ වෙතත් ඔබ මා තනි කර දමා තම තමන්ගේ තැන්වලට විසිරවනු ලබන පැය පැමිණෙන්නේ. මගේ ආදර ප්‍රේමන්තනේ ඔය බිඳුව ජීවිතයේ බිඳුව අපේ ජීවිතේ ගොඩාක් දේවල් ගන්නවා. සමහර වෙලාවට අපේ ප්‍රතිපත්ති තියෙනවා. කවදාවත් මම මෙහෙම කරන්නේ මටත් එහෙම තිබිලා තියෙනවා. කවදාවත් මම නම් මෙහෙම කරන්නේ මගේ ජීවිත ප්‍රතිපත්තිය මෙහෙමයි. ජේසුස්ගේ ප්‍රතිපත්ති සමහර වෙලාවට මෙහෙම අතහැරලා නන්නත්තර කරනවා. කවදාවත් මම ප්‍රශ්තියන මගේ මම මෙහෙම කරන්නේ. කාලයකට පස්සේ බලද්දී අයියෝ ඒකමයි මං කරලා තියෙන්නේ. ඒ හිතපු තැන් උන්වහන්සේ කඩනවා. උන්වහන්සේ කඩන්නේ නැහැ මගේ ප්‍රමාන්තනේ. උන්වහන්සේ පරීක්ෂාවෙන් පෙළඹෙන්නෙත් නැහැ, පොළඹවන්නෙත් නැහැ. ඔබව ඒ තැන් වල අතාරිනවා. ඒ මොකටද? එකයි කියන්නේ
පේතුරු මේ උද්දච්චකමේදී ජේසු කතා කළ ලූක් 22:31 කියනවා සීමොන් සීමොන් මේ අසන්න තිරිඟු පොළන්නක් මෙන් පොළන්නට සාතන් අවසර ලබාගෙන ඇත. හේතු ඔබ ඇදහිල්ල නොබිදෙන පිණිස ඔබ දෙසා මම යාඥා කරමි. ඔබ යලිත් හැරුණු පසු ඔබේ සහෝදරයන් ධෛර්යමත් කරන්න. ඒ කියන්නේ තම වැටුනාම ඒ බිඳුවේදී නන්නත්තර වෙන තැනදී මම නෙමෙයි ස්වාමීන් වහන්සේ විතරයි. මම සෙමිනේරිය යද්දී හිතුවා මම නම් කවදාවත් මෙහෙම කරන්නේ නැහැ. අද මම මෙතන ඉන්නේ තන්නේ කර බිඳුවට වැටිච්ච කෙනෙක් ස්වාමීන් වහන්සේ ස්වාමි කරේ. මම හිතුවා මම මෙහෙමයි. ඒ කියන්නේ හරි කපටි නිසා මගේ ප්‍රේමන්තනේ එළියෙන් මහා බහැපත්කමක් පෙන්නනවා. හැබැයි ඇතුලෙන් අයියෝ අරයා මම හිතුවේ මම තමයි හොඳම කෙනා කියලා. හොඳ වෙලාවට නන්නත්තර කරා. ඒ ඔක්කොම ඉඳලා තියෙන්නේ මගේ ශක්තියෙන්. ඒ මගේ කැපැසිටි එකෙන් ඉඳලා තියෙන්නේ. ෆිලොසොෆි කරලා තියෙන්නේ මගේ ශක්තියෙන්. ෆිලොසොෆි කරද්දී ඔතොරිටි එකෙන් කතා කරලා මාවයි තව ස්වාමි කෙනෙක්මයි රෝම් වලට යවන්න හයර් ස්ටඩීස් වලට තෝරගත්තා. හොඳ වෙලාවට යවුවේ නැත්තේ. චිරනාද කියනක. ඒ කියන්නේ ඒ වල බැබලින තරුවෝ. ස්පීක් කොම්පිටිෂන්ස් වලදී අරවද මේවද පීක් එකේ ස්ටඩීස් වල ලකුණු අම්මා. ෆිලොසොෆි වලින් පස්සේ නන්නත්තර කරා. ෆිලොසොෆි වලින්ම නන්නත්තර කරා. සිත දෙවියෝ කියලා හිතාගෙන සිතේ හාස්කම් කියවගෙන භාවනා කරගෙන මේ මනස ෆිලොසොෆි එක දෙවියොත් ෆිලොසොෆි එක කරගෙන නන්නත්තර වුණා. එතනින් පස්සේ තමයි අද මම වෙලා ඉන්නේ. මගේ ආදර ප්‍රේමන්තනේ අපේ ජීවිතයේ සමහර තැන්වල ඔබගේ විවාහය ඔබගේ ජීවිතය ඔබගේ දරුවා සමහරට ඔබව කඩන්න ඔබගේ දරුවාගෙන් තේරුණාද කියන්නේ ඔබව කඩන්න ඔබගේ විවාහයෙන් සමහර ඔබගේ කඩන්න ඔබගේ ප්‍රතිපත්තියකින් ඔබ කඩන්නේ සමහරවිට ඇදහිල්ල තුල ඔබගේ විශ්වාසය නැති වෙලා ඔබ කඩනවා. ඔබ හිතාගෙන ඉන්න දෙවියෝ නෙමෙයි. ඔබ එක එක්කෙනාව කඩන්නේ එක එක්කෙනාගේ තැනින්. ජේසුස් කියනවා ඔබ දැන් ජේසුස් වහන්සේ පිළිතුරු දෙන්නේ දැන් ඔබ විශ්වාස කරනවාද? කෙසේ වෙතත් ඔබ මා තනි කර දමා තම තමන්ගේ තැන්වලට විසිරුණු ලබන පැය පැමිණෙන්නේ. එම පැයක් තියෙනවා. මගේ ආදර ප්‍රේමනන්තනේ නිසා ශුද්ධාත්මය ආනන්ව අත්දැක්කේ නැත්තම් ඔය ශුද්ධාත්මය ආනන්ව මගේ ශක්තියත් එක්ක පටලගෙන මගේ ශක්තියෙන් සැලසුම් කරගෙන ප්ලෑන් කරගෙන යනකොට ඔබට අමතක වෙන ඔබ කොහෙද ඉන්නේ කියලා. අපි දකින්නේ ලස්සනට පවුල්තුමාගේ ජීවිතේ අද පළවෙනි කියවීමේ මගේ ආදර ප්‍රේමන්තනේ පවුල්තුමාගේ ජීවිතේ ක්‍රියාපොතේ 19 වෙනි පරිච්ඡේදය. හෙට උන්වහන්සේ එලිසබෙත්තුමි බැහැ දකින්න යන මංගල්‍යය තියෙන. ඒතර කියවීම වෙනස් වෙනවා. අපි බලමු දේශනාව ඒකන් පස්සේ හරි කියවීම ආයි අරගෙන දේශනා කරන්න. මොකද මේ ශුද්ධාත්ම ආගමනයේ සූදානම නෙමෙයි එතන තියෙන්නේ. ශුද්ධාත්මයන් අනිවාර්යයෙන්ම ශුද්ධාත්මයන් තමයි එලිසබෙත්තුමි දෙව්මෑණියන් එලිසබෙත්තුමි ගාවට අරගෙන යන්නේ. ශුද්ධාත්මෙන් පූර්ණව. නමුත් මේ කඩා ගලාගෙන යාම. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. මොකද වෙන්නේ තවද අපොල්ලොස් කොරින්තියේ සිටියේදී පාවුලු ඉහළ පළාත් මැදින් ගමන් කොට එපීසියට පැමිණිය. අපොල්ලොස් කියන චරිතය. දැන් අපොල්ලොස් කියන්නේ පුරාණ කිවිසුම හොඳටම දැනගෙන හිටිය කෙනෙක්. අකිලා සහ ප්‍රිසිලා තමයි ඒ කපල් එක අපොල්ලොස්ව පැත්තකට ධර්මශාලාවේ යා කතා කරන දේ ජේසුස් කියන්නේ එයා පුරාණ කිවිසුමේ හරිම ලස්සනට හරිම තේරුමක් එක කතා කරා. හැබැයි ජේසුගේ බෞතිස්ම ස්ථාපනය දැනගෙන හිටියේ නෑ. ප්‍රිසිලා සහ අකිලා මොකද කරන්නේ? ඒ දෙන්න තමයි අපොලොස්ට කියා දෙන රහසින් පැත්තකට අඬ ගහගෙන ගිහලා. කපල් එකක් මගේ ප්‍රමාන්තනේ. කපල් එක දැන් බලන්න එතනදී ඒ කපල් එක කියා දෙද්දී අකිලා සහ ප්‍රිසිලා කියද්දී දැන් සාමාන්‍යයෙන් කාන්තාවකගේ නම් නැහැ බයිබලේ. නැත්නම් ප්‍රිසිලා මම නම් දෙක මොකද්ද? අකිලා සහ ප්‍රිසිලා නේද? මට නම් වල පොඩි අවුලක් තියෙනවනේ. ඉතින් මොකද වෙන්නේ? එතකොට අකිලා සහ ප්‍රිසිලා දැන් මිසිස් අකිලා කියලා කියන්න පුළුවන් නේ. අයි කාන්තාවගේ නම කියන්න ඕනේ නැහනේ. එයා හැමතිස්සෙම දෙන්නම කියන්නේ. ඒ කියන්නේ එයා කුස්සිය උයෝ හිටිය කෙනෙක් විතරක් නෙමෙයි. තේරුණාද කෙනෙක්? එයා දේව වචනේ දැනගත්ත කෙනෙක්.
එහෙම උයලා රෙසිපි එක විතරක් කෝල් කරලා මෙහෙමයි යන්නේ මෙහෙමයි ඇසිඩිය උරු මස් වලට දාන්න ඕනේ මේ මොනවද අඹරලා දාන්න ඕනේ හොඳේ ඒව විතරක් නෙමෙයි මම දන්නේ අබ දානවද කියලා චුට්නාද කියන්නේ දැන් ඒවනම් ඊට වඩා එහා තැනකට යන්න ඕගොල්ලෝ අම්මේ එහා තැනකට යන්න ඉතින් එතන ප්‍රිසිලා එතකොට ඒ තැනදී මගේ ආදර ප්‍රේමවන්තයනි එයා ඊට වඩා එහාට ඒ දෙන්නම අඬගාගෙන අපොලොස්ට කියා දෙන්නේ අඬග කියා දෙන ලස්සනක් තියෙනවා ඩිග්නිටි එක තියාගෙන පැත්තකට අඬගාගෙන ඒ කියා දෙන එන්කරේජ්මන්ට් එකෙන් අපොලොස් පුදුම දෙයක් කරනවා ශුද්ධාත්මාලේපේ ලැබුවයින් පස්සේ සහ ලබන්න ඉස්සෙල්ලා දෙක වෙනස් හමුන්ගේ කැපැසිටි එකට ශුද්ධාත්ම ලැබුවයින් පස්සේ පුදුම දෙයක් පුදුම තැනක් හරි ලස්සනයි උන්වහන්සේ කියන්නේ ඒකයි උන්වහන්සේ කියන්නේ විනයදරය ආලේපේ ලැබුවයින් පස්සේ ගබඩා කාමරයෙන් පරණ දේවල් අලුත් දේවල් දෙකම අරන් එනවා වගේ කියලා ඔබ දන්න දේ ඔබ දන්න ක්ෂේත්‍රය ඔබ හිතන්න ඔබ වෛද්‍යවරයෙක් ඔබ ඉංජිනේරුවෙක් ඔබ accountant කෙනෙක් ඔබගේ ක්ෂේත්‍රයේ ඔබ එතන ඉන්නේ නැද්දි එතනට ආලේපේ ලැබුණාම ඔබ කරන්න එක වෙනස් විදිහට මම එන්න පරක්කුණේ අපේ ඔන්ලයින් සෙටප් එක හදන ඒ තරුණ දරුවෙක් ඒ පුතත් එක්ක කතා කර කර හිටියා. එයා කියනවා ෆාදර් එයා දැන් ඔන්ලයින් සෙටප් එකේ බඩු ඔක්කොම ගෙනල්ලා අපි යාඥා කරමු සිකුරාදා සෙනසුරාදා තමයි සම්පූර්ණ අලුත් සෙටප් එක දාන්නේ. එයා කියනවා ෆාදර් මම පල්ලියේ ගූගල් කරලා පල්ලිය අරගෙන ඒකේ සෙටප් එක ප්ලෑන් කරලා දැන් මෙතන ඉඳන් මම යාඥා කරා. යාඥා කරද්දී ආත්මයano මට කියනවා මෙතනට කැමරා එකක් දාන්න. ඊට පස්සේ මෙතන මම දන්න මොනවද ලොකු දේවල් කිව්වා මට තේරෙන්නේ නැහැ. චේතනාත් කියන එක මෙතන සෙට් කරන්න මෙහෙම ගන්න ක්‍රවුඩ් එක මෙහෙම ගන්න ඒ ආත්මයano පෙන්නපු දේ තමයි ඕඩර් කරේ. මම කවදාවත් මේව ඕඩර් කරලා නැහැ. මම දන්නේ නැහැ මොකද්ද කියලා. පෙට්ටි ගුණාක් තියෙනවා. එක එක අමුතු කැචමැටික්ස් චේතනාත් කියන එක. අපේ දරුවෝ අපි පාවිච්චි කරන්න දන්නෙත් නැහැ. චේතනාත් කියන එක. ඒතර එහෙම ප්ලෑන් කරද්දී වයර් එකේ දිග ඉඳන්ම ශුද්ධාත්මයano මට කිව්වේ. කොච්චර ලස්සනයි. එතම ලංකාවේ එකම ක්වොලිෆයිඩ් ඉවෙන්ට් හැන්ඩල් කරන එකම ක්වොලිෆයිඩ් දරුවා. අවුරුදු 21ක් 22ක් අතර පිරිමි ළමයෙක්. මගේ ආදර වෙමන්තිනේ එයා මැලේසියා ගිහිල්ලා තමයි ඩිග්‍රී එක අරගෙන මගේ බඩු ටිකත් අරගෙන ආවේ. අපේ බඩු ටිකත් අරගෙන ආවේ. යකිනෝ ෆාදර් යාඥා කරද්දි මට පෙන්වන්න දේ මම කරන්නේ. ස්කෙච් එක හදන්න යාඥාවත් එක්ක. එයාගේ ෆීල්ඩ් එකට ශුද්ධාත්මයano බ්ලෙන්ඩ් වෙද්දි එක වෙනස්. එක වෙනස්. එයා ලස්සන කියලා මට ඉස්සර යාඥා කරද්දි මට ඉස්සරහා පේනවා. ශුද්ධාත්මයano මෙහෙම පෙන්නනවා. මට ඒක නැති වුණා ෆාදර්. දැන් ආයි මම යාඥා කර ඒක ඉල්ලනවා. වෙනස්. ජීවිතේ වෙනස්. මගේ ආදර ප්‍රේමන්තේනේ ජීවිත වෙන විදිය ඔබ හිතන්න ඔබ ස්වාමි පුරුෂයා බිරිඳ අතර ආත්මයානන් තුල බැඳීමක් ෂෙයා කරන බැඳීමක් කොච්චර ලස්සන වෙන්න පුළුවන්ද ප්‍රේමන්තේනේ ඔඩ ඊරිසියක් හිතනවා එහෙම හිතෙද්දී වැඩ දකින්න දැන ඊරිසිය හිතන මෙහෙම ඉන්න එක හොඳයි කියලා හිතන්නේ නැද්ද නමුත් එහෙම ආත්මයානන් තුල ඔබගේ ස්වාමි පුරුෂයා බිරිඳ දැන් දුක් වෙන්න එපා හොඳේ. එහෙම එක්කෙනෙක් බඳින්න තිබ්බත් නැද්ද? ඒ මාරියක් නැහැ. තේරෙනවද කියන එක? ඒක එතන එහෙමනම් ජේසුස් විවාහය හදන්නේ එහෙම තැනක. අපි තමයි නිකන් චොර කරගෙන තියෙන්නේ. ඒක උන්වහන්සේ පලි නැහැ ඒකට. ඇත්තටම ඒ දෙවියන් වහන්සේ එකතු කරනවා කියන්නේ ඒකනේ. ඒක අරමුණ මගේ ප්‍රමාණතනේ. දැන් එතනදී ශුද්ධාත්මයන් එක්ක ගනුදෙනුව වෙනස්. අකිලා ප්‍රිසිලා බලන්න. ඒ දෙන්නම තමයි අපොලොස්ට කියා දෙන්නේ. තේරෙනවද? අපොලොස් කියන්නේ සමහර අකිලා කියන්නේ ප්‍රිසිලා අකිලා කියන්නේ මේ තමුසේ ඉනවා තමුසේ මේ කුස්සිය වැඩ බලා ගන්නවා මම බලනවා. එහෙම එකක් නැහැ. බෙදිල්ලක් නැහැ. ඒකයි නම් දෙකම තියෙන්නේ. මගේ ආදරේ මන්තියනේ. අපොලොස් එතන කොරින්තියේ නතර වෙලා එතන ලොකු මෙහෙවරක් කරද්දී පාවුලු එපීසියට එනවා. තවද අපොලොස් කොරින්තියේ සිටියේදී පාවුලු ඉහළ පළාත් මැදින් ගමන් කොට එපීසියට පැමිණියේය. ඒදී සමහර ශ්‍රාවකයෝ හමුව දැන් කට්ටියක් හම්බ වෙන පාවුලට වචන ගන්න. පාවුල ඕනමතා ඔබ අදාගත් කල ශුද්ධාත්මයන් වහන්සේ ලැබුව වූ දැයි ඔවුන්ගෙන් ඇසුය. ඔහො ශුද්ධාත්මයනෝ නෑනේ. අපි එහෙම කෙනෙක් දන්නෙත් නෑනේ. අපි නම් දන්නවා. දන්නවා නැද්ද? දන්නා ශුද්ධාත්මයනෝනේ. අභිවෘද්ධියාලේ කනට ගහන්නේ නැද්ද? ශුද්ධාත්මයනෝ නැද්ද? දන්නවා.
දන්නවා විතරයි. තේරුණාද කියන සත්වරම ශුද්ධාත්ම සත්වරම පූර්ණ වෙනවා. ශුද්ධාත්ම දීමනා 12යි සුද්ධාන්ත 17යි නැද්ද? 7යි හරියට මන් දන්නේ නැහැ. තේරුණාද කියන එක? එහෙම ඒක දන්නවා ශුද්ධාත්මයන් දන්නවා. ඒක දන්න එක තමයි ප්‍රශ්නේ මගේ ප්‍රේමවන්තනි. දන්නවා විතරයි. ඒ මිනිස්සු නම් දන්නේවත් නැහැ. අහලවත් කවු ශුද්ධාත්මයනෝ අපි දන්නේ නැහැ. ඉතින් මගේ ප්‍රේමවන්තනි පුරාණ කිවිසුමේ ස්නාවක ජෝහන්ගේ බෞතිස්මය ලැබපු අය ශුද්ධාත්මයන්ව දන්නේ නැහැ. ඒක ජේසුස් තමයි උන්වහන්සේ වඳිනලා දෙන්නේ. ජේසුත් එක්ක තියෙන අත්දැකීම වෙනස්. පුරාණ කිවිසුම වෙනස්. එතන පුරාණ කිවිසුම හරියට පූර්ණත්වයට ගෙන්නේ නව කිවිසුමේ. ජේසුයි පොරොන්දු වෙන්නේ ශුද්ධාත්මයන්ව. ඒක උන්වහන්සේ ජෝහන්තුමාගේ 7 වෙනි පරිච්ඡේදයේ 37 වෙනි වගන්තය කියන්නේ මංගල්‍යයේ අවසානයේ උන්වහන්සේ අවසාන දවසේ කෑ ගහලා කියනවා යම් කිසි කෙනෙක් පිපාසව සිටනම් මා කෙරෙහි පැමිණ හඬ නගා මා පෙරපැන පානය කෙරෙත්වා. ශුද්ධලේ ලියා තිබෙන පරිදි මා කෙරෙහි අදාහ ගන්න තුලින් ජීවනදායක ජලධාරා ගලන්නේ යයි ප්‍රකාශ කළසේක. උන්වහන්සේ මෙසේ වදාළේ තමන් වහන්සේ කෙරෙහි අදාහ ගත්ත උන් මතු ලබන්නට සිටි ශුද්ධාත්මයන් වහන්සේ පිළිබඳවය. ශුද්ධාත්මයන් ඒ තාක් නොදෙන ලද්දේ. මන්ද ජේසුස් වහන්සේ ඒ තාක් මහිමයට පත් නොවූ බැවිනි. තාම නෑ. දන්නේ නෑ. එතන මේගොල්ලෝ ඉන්නේ තාම ශ්‍රාවක ජෝහන්තුමාගේ බෞතිස්මයත් එක්ක අප්ඩේට් වෙලා නෑ. එතකොට දැන් ශ්‍රාවක ජෝහන් පවුල්තුමා ගිහිල්ලා හද්දී ශුද්ධාත්මයන් ලැබුවද? දන්නේ නෑ. එක්තරා විදිහට හරි ලේසි. අපි දන්න පොඩ්ඩක් දන්න පඬිතයෝ. ටින් එකකට මගේ ප්‍රේමන්තනේ හිස් තියෙද්දි සද්ද නෑනේ. ටින් එක හිස් නම් සද්ද නෑනේ. ගෙලියෙන් ගහදිනේ මං කියන්නේ හොල්ලද්දි. තේරෙනවද? පුරවලා තියෙද්දි පැක් වෙන්න පුරවනවා. සද්ද තියනවද? සද්ද නෑ හොඳට බරයි. ගල් කැටයක් දෙකක් දාලා බලන්නකෝ. කට ඒ වගේ තමයි අපි. තේරුණාද කියලා? එන්න මේක පොඩි දෙකක් දාන අම්මා කයිවාරුව කියන්නේ මගේ ප්‍රේමවන්තනේ. මං කියන්නේ මම නෙමෙයි ඔබ හොඳේ. තේරුණාද කියලා? ඒ කියන්නේ එන්න කයිවාරුව නලුකුවට. තේරුණාද කියන එක. ඒ වගේ තමයි. එකක් නොදැන ඉන්න එක හොඳයි. ඔය පොඩ්ඩක් දැනගෙන හිතන්නේ අම්මා ඒක තමයි දේ. මේක තමයි තැන. දැන් සමහර ශුද්ධාත්ම ආලේපය ලැබිලා දීමන හම්බ වෙනවනේ. අත තියද්දි සුව වෙනවා. ප්‍රොෆෙසි දර්ශනයක් එනවා. ඒක ලොකු ප්‍රශ්නයක් ඒක. ඒ කියන්නේ ඔය දීමන හම්බ වෙන්නේ අනිත් එක්කිනාගේ සුබ සිද්ධියට. ඔයාට ස්වර්ගයට යන්න බෑ දීමනාවත් එක්ක. සබාව ගොඩනගන්න, ශරීරය ගොඩනගන්නයි දීමනාව තියෙන්නේ. දැන් ඕක දෙකක් තුනක් හම්බෙච්ච ගමන්ම අනේ අම්මා. ඊට පස්සේ මම තමයි ගමනේ. හරි ඔක්කොම මොකද? පල්ලි අර කවුද? ජජ් කරනවා. තමුන් තමයි සුදු වැඳගෙන නැද්ද? සුදු වැඳගෙන තමුන් කියන්නේ සුදු වඳින එක යවුලක් නැහැ හොඳේ. අපිත් සුදු තමයි වඳින්නේ. පාර්ලිමේන්තුවේ සුදු වඳින්න එක වෙනම කතන්දර. තේරෙනවද? ඒක දැන් මේක වෙනම ගමනක්. ආමෙන් හලෙලූයා. ඔය සහෝදරයා කියන්න සහෝදරයා. ඒක වෙනම කියන්නේ ඔය බොරු ආටෝපය එහෙම එකක් නෙමෙයි. ඔබ ආත්මයන් තුළ ඉන්න පුදුම බහැපත් තැනකට වැටෙන්නේ. පුදුම බහැපත්. හරි සරලයි මේ මිනිස්සු. ශුද්ධාත්මයන්ද මේ ලොකු කතන්දර නෑ. ලං වෙන්නත් බෑ. සමහර අයට බොඩිගාඩ්ලත් ඉන්නවනේ. තේරෙනවද කියන්නේ බොඩිගාඩ්ලත් ඉන්නවා. ඒ කියන්නේ තේරෙනවද කියන්නේ අත තියද්දි සෝ වෙනවනේ. බොඩිගාඩ්ලත් එක්ක තමයි යන්නේ. ඒ කියන්නේ වෙනම කතන්දර කතා කරන විදිය වෙනස් වෙලා. ඒ කියන්නේ හරි සෙටප්ෙන් හරි අවිදෙන විදිය ගරු ගම්බීරව නැද්ද? කියන්නේ බලන්නේ නිකන් ෂොකස් ෂොබස් බහලා වගේ නේද? ඒ කියන්නේ ඉතින් එහෙම හරි නෑ. ජේසු මගේ ප්‍රේමවන්තයනේ. පොඩි ළමයින්ට කතා කරේ කොහමද? මාක්තුමාගේ 10 ගන්න. මම ජේසුගේ වගේ දේවල් හරි ආසාවෙන් බලන්න. හරිද? මාක්තුමාගේ 10 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ ගාවට ළමයි වරගෙන ඉඳි බ්ලෙස් කරන්න කියලා මගේ ප්‍රේමවන්තයනේ. හරිද? ළමයි වරගෙන බ්ලෙස් කරන්න ස්වාමීන් වහන්සේ ඔබ සමග වෙන සෙක්වාස් කියලා බර දෙසොන් පියානෝ පුත්‍රයන්ව කියලා බ්ලෙස් කරන්නේ නැතුව මොකද කරන්නේ? 13 උන් සමහරු ලදරුවන් පිට ජේසුස් වහන්සේගේ අත්ත බව ගන්න පිණිස උන්වහන්සේ වෙත උන් ගෙනා ඊට ජේසුස් මොකද කරන්නේ? උන්වහන්සේ ඊට පස්සේ 15 දෙවනි කොටස කියනවා කිසිසේත් ඇතුළු නොවන්නේ උන්වහන්සේගේ 16. උන්වහන්සේ ඔවුන් තුරුළු කරගෙන ඔවුන් පිට අත්තම ඔවුන්ට ආශිර්වාද කළසේක. දැන් එහෙමනම් ජෝහන්තුමාගේ 13 23 උන්වහන්සේ ප්‍රේම කළ ගෝලයා පපුවෙනේ හෙත් වෙලා ඉන්නේ. චි get out come on what is this I'm anointed come on චි ගෑවෙන්න බා. එම කියන්නේ පපුවෙනේ හෙත් වෙලා ඉන්නේ. මම පොඩ ඔඩ් වගේ නේ
පිරිමියෙක් පපු පොත්තිලා ඉන්නේ නැද්ද? නැත්නම් නිකන් ඒකනේ ඩා වින්සි කෝඩ් එකේ කියන්නේ මේක මේ හෝමෝසෙක්ෂුවල් රිලේෂන්ෂිප් එකක් කියලා විකාරයක් කියන්නේ. තේරුණාද කියන එක? ජේසුස් කියන්නේ අන්තිම සරල කෙනෙක්. ඔබ මග භාගයට පිරෙද්දී හරි. ඔය පඬිතුකම් උද්දච්චකම් එයි. හැබැයි ඔබ නිදහස් වෙද්දී ශුද්ධාත්මයන්ට හරි තැනට යද්දී ඔබ හරි සරල කෙනෙක් වෙනවා මගේ ප්‍රමාන්තනේ. ඒකයි බාහිර දැනගන්න කේ ප්‍රශ්නය. ඉතින් මොකද වෙන්නේ? අපි එහෙම කෙනෙක් දන්නේවත් නැහැ. අපි දන්නේව පවුල නමත ඔබ අදාහගත් කල ශුද්ධාත්මයන් වහන්සේ ලැබුවේ දවන. ඔව් නැත්ත ශුද්ධාත්මයන් වහන්සේ ඇතිමවක්වත් අපි නොඇසීමුයි කීහ. ඒ විදිහට මොකද වෙන්නේ? එසේ විනම් ඔබ කුමන බෞතිස්ම ස්ථාපනයක් ලැබුවේ දැව ඇසුවිය. ජොහන්ගේ බෞතිස්ම ස්ථාපනයයි ඔහු කීය. පවුල කතාකට ජොහන් පසුතැවී සිත හරවා ගැනීමේ බෞතිස්ම ස්ථාපනයෙන් බෞතිස්ම ස්ථාපනය කොට සෙනගට කතා කරමින් තමන් වහන්සේ තමන් පසුව තමන්ට පසුවේන තැනන් වහන්සේ කෙරෙහි එනම් ජේසුස් වහන්සේ කෙරෙහි අදහාගන්නා ලෙස සෙනගට කියයි පැවසීය. ඔබ භාගයට ඔබ දන්නේ එක ලෙවල් එකයි. හැබැයි ඒක ඔබ හරියට දන්නවා නම් ඊළඟ ලෙවල් එකට ඔබට යන්න පුළුවන්. ජොහම් තුස්නාවක ජොහම් කරේ පසුබිම ලෑස්ති කරගන්න එක. පසුබිම සූදානම් කරන එක. ඇත්තටම ඔබ එතන හරියට ඉන්නවා නම් ඔබට ඊළඟට තැනට යන්න පුළුවන්. හැබැයි එතන ඔබ විකෘති කරගෙන ඔබට ඕන දේවල් ඔළුවේ දාගෙන හිටියොත් එහෙම එතනට යන්න බෑ. එතන අල්ටීරියර් මොටිව්ස් සමුන්ගේ වෙන අරමුණුත් එක්ක එතන ඔබ ඉන්නවා නම් යන්න බෑ. ඇත්තටම පුරාණ කිවිසුම දන්න අපොල්ලොස් ඒක හරි ලස්සනට එයා පාවිච්චි කරා. නායක පූජිකේ පරිසීවරණ තිබුණා. හැබැයි එයාලා පුරාණ කිවිසුම දැනගෙන හිටියේ වැරදි විදියට සහ එයාලගේ පටු සංකල්ප ආකල්ප සීමාවල එයාලා හිටියේ ඒගොල්ලන්ගේ වෙනම යටිකූට්ටු අරමුණු තිබුණා. ඒකයි ජේසුස් පිළිගත්තේ නැත්තේ. එහෙනම් අපොල්ලොස් නොපිළිගෙන ඉන්න තිබුණා. සාමුවෙල් ජෝම්තුමාගේ බෞතිස්මේ හිටිය අය පවුලුතුමා කතා කළා කියද්දි ඔබ ඊට එහා තැනකට යන්න ඕන කියද්දි එයාලා පිළිගන්නවා වචන ගන්නවා. ඔය අසා ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ නාමයෙන් බෞතිස්ම ස්ථාපනය කරනු ලැබුහ. විවෘතයි බෞතිස්ම ස්ථාපනය කරනවා. පවුල ඔවුන් පිට අත්හැබූ කල ශුද්ධාත්මයන් වහන්සේ ඔවුන් කෙරෙහි පැමිණිසේක. ඔහු අන්‍ය භාෂාවලින් කතා කරමින් දෙවැස් වැකි පැවසූහ. මගේ ආදර ප්‍රේමන්තනි වරදවා තේරුම් ගන්න එපා. ඒ කියන්නේ ශුද්ධාත්මයන් වෙනවා නම් අන්‍ය භාෂා කියන්න ඕනේ නැද්ද? අන්‍ය භාෂා මට ඒක තියනවාද කියලාත් මම දන්නේ නැහැ. තේරුණාද කියන එක? දිවස් වැකි. දැන් මේවා විතරක් නෙමෙයි. දැන් සමහර අය ඕවා දැන් බලහත්කාරකමින් අන්‍ය භාෂා මවා ගන්නවා. තේරෙනවද? අහලා වීඩියෝස් අහලා අදොන්දොන්ද කියන ඒවා කටපාඩම් කරලා කියනවා. අනේ එහෙම ඕනේ නැහැ මගේ ප්‍රමාන්තනේ. ශුද්ධාත්මයන්ව ඉන්නවා කියන්නේ මේ දිවස් වැකි කියන්නයි අන්‍ය භාෂා සුව කරන් විතරක් නෙමෙයි. ශුද්ධාත්මයන්ට ඔබ ඉන්න පුළුවන්. ඔබට එහෙම ආලේපයක් තියෙනවා නම් උනාස ඒක මෙහෙවරකට පාවිච්චි කරන්න. හැබැයි ශුද්ධාත්මයන් තුළ ජීවත් වෙන කෙනා ආදරය, ප්‍රේමය, ප්‍රීතිය, ඉවසීම, කරුණාව මේවා ආත්ම දමනේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒක අනිවාර්ය දෙයක්. ඉතින් එයාලට ගිෆ්ට් එකෙන් අදහස් කරන්නේ දැන් සභාවල කී දෙනෙක්ට කතෝලික සභාවේ කී දෙනෙක්ට ඒවා තියෙනවද? අන්‍ය භාෂා, දිවස් වැකි, සුව කිරීම මොකක් හරි අවුලක් තියෙනවා. අපි ඒවට විවෘත නැහැ. ආත්මයන්ට සම්පූර්ණ ජීවිත දීලා නැහැ. ඊට වඩා සභාව ඊට එහා තැනක තියෙන්න ඕනේ. සභාව ඒ තැනකට යන්න ඕනේ. අපි පිළිගන්න ඕනේ. දැන් මූලධර්ම සභාවල ફોකස් එක මේවා විතරයි. හැබැයි අපිට සරලව පුංචියට අපි ජීවිත මේ එක්ස්ප්‍රෙස් කරලා වීඩියෝ කරලා නිකන් ප්‍රොමෝට් කරන කතන්දර නෙමෙයි. හැබැයි ආත්මයන් තුළ ඉද්දී ඔබට විශ්වාසය ඇතුලේ ස්ථිරත්වයක් ස්වාමීන් වහන්සේ මාත් එක්ක ඉන්නවා කියන එකයි. ප්‍රයාඥා කරද්දී සුව වෙන අත්දැකීම. ඒක ඔබට කරන්න පුළුවන් මගේ ප්‍රේමාන්තනේ. ඒ ශුද්ධාත්ම ආලේපත් එක ඒවා මේ ලොකු පුරට ඔබව ඉලුප්ප ගන්න දෙයක් නෙමෙයි. ඉස්සරහට බෙහෙත් නැති කාලයක් නෙන්නේ. බෙහෙත් නැහැ. හේ ඔබට යාඥා කරන්න බැරිද? දැන් බෙහෙත් තියාගෙන යාඥා කරලා මැරලා ඇවිල්ලා මේ කියන්නේ අමාරු වෙලා ඒ වගේ තිබුණානේ. බෙහෙත් ගන්න නැතුව යාඥා කරලා අනේ දවස් 7 යාඥා දරුවා මැරලා ඉපස්සෙත් යාඥා. ඒ වගේ අන්ධ විශ්වාසයක් නෙමෙයි. ජීවිතේ සිටුේෂන්ස් වලදී ඔබට පුළුවන් යාඥා කරන්න. ඒ ආත්මානුභාවය තුළ
ජීවත්. ඒක වෙනම අත්දැකීමක්. අන්‍ය භාෂා දිවස්වැකි බාහිර සලකුණක් විතරයි. හැබැයි ශුද්ධාත්මයන් ලැබුණයින් පස්සේ ඔබ ජීවත් වෙන විදිය වෙනස්. ඒකයි ජේසු කතා කරලා කියන්නේ අද සුවිශේෂයේ මගේ ආදර ප්‍රේමවන්තනි ජේසු කතා කරලා කියන්නේ ශුද්ධාත්මයන් ලැබුවයින් පස්සේ ජේසු කතා කරලා කියන අද සුවිශේෂයේ අන්තිමට කතා කළ වචනේ බලන්න. උන්වහන්සේ කතා කරලා කියනවා මේ දේවල් මා ඔබට කීවේ මා තුල ඔබට ශාන්තිය ඇතිවෙන පිණිස. මේන්ලි ශුද්ධාත්මයන් තුළ ඔබට ලැබෙන දෙයක් තමයි ශාලෝම් ශාන්තිය. ඒ කියන්නේ එළියේ කැළමෙද්දී කඩාවැටෙද්දී ඔබ ඇතුලේ අමුතු ප්‍රීතියක්. අමුතු ප්‍රීතියක්. කසවලින් ගහද්දී තලද්දී මරද්දී තුවාල වෙද්දී කුරුසේ ඇන ගහද්දී අමුතු ප්‍රීතියක්. ශුද්ධාත්මයන් තුළ ඉන්නවා කියන්නේ ප්‍රධානම දේ ඔබ ස්වාමීන් වහන්සේට කිව්දී inner peace. මේක තමයි ප්‍රධානම මිනුම් දණ්ඩ. මගේ ඇතුළාන්ත සාමය ඩිස්ටර්බ් වෙලාද? දුක හිතනවා. ජේසුට දුක හිතනවා. ජේසු ලාසරස් මරණම ඇඬුවා. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි සාමය inner peace එකක් කාටත් දෙන්න බැරි ඇතුළාන්ත සාමයක්. දේවල් කඩාගෙන වැටලා ඔක්කොම විනාශ වෙද්දි ඇතුළාන්ත සාමයක්. නැත්නම් මම කල්පල වෙලා දඟලලා රියැක්ට් කරලා අල්ලා හීන මානවලට ගිහිල්ලා ටිකන පව් කරලා වැටිලා නන්නත් නැහැ අතුලාන්ත සාමයක්. ජේසුස් කතා කරන්නේ ඒ ශාන්තිය ගැන වචන ගන්න. මේ දේවල් මම ඔබට කිව්වේ ඔබ තුල ශාන්තිය ඇති වෙන පිණිස ලෝකයෙහි ඔබට දුක් ගැහැට තිබේ. ඒ ධෛර්යමත් වන්න මම ලෝකය අභිබවා ජයගතිමි. හිස ස්වර්ගයට ගිහිලා ඉවරයි. ඔබ මම කඳ. ඒ හිසට සම්බන්ධ වෙලා ඉන්නකම් මගේ සම්බන්ධතාවයක් තියෙනවා. ජේසු ජය අරගෙන ඉවරයි. ඒ නිසා මට ඒක go through කරන්න විතරයි තියෙන්නේ. ඒ හරහා යන්න විතරයි තියෙන්නේ. ජේසු ජය අරගෙන ඉවරයි. ඔබගේ සිද්ධිය දිගන්න උන්වහන්සේ ඒ කියන්නේ ඒක ජය අරගෙන ඉවරයි. අර මම ඔබට කිව්වේ ෆාදර් ඔගස්ටින්ගේ යාළුවා ක්‍රිකට් මැච් එකක් බලන්න යන තැන ක්‍රිකට් මැච් එකක් ඒ ආවිලා ක්‍රිකට් පිස්සු මම ඒකෙන්ද ක්‍රිකට් මැච් එක පෙරදුනාම ගහනවා ඒකේ වතුර එකේ තින පිඟානෙන් ටීවී එකට ගහනවා මැච් පෙරදුනාම ටීවී එක පොලේ ගහනවා ඒ වගේ ක්‍රිකට්. ඉතින් ෆාදර් එතනට ගියයින් පස්සේ වයිෆ් කිව්වලු සෝරි මැච් ෆාදර් මැච් එකක් කියන්නේ ෆාදර් බැලුවා මැච් එකක් කියන්නේ කාමරෙන් එළියට එන්නේ නැහැ. ඉතින් ෆාදර් ගිහලා මැච් එක තියෙන තැන ඉඳගත්තාම මෙන්න කෙලින්ම ෆස්ට් විකට් එක ගියා ඉන්දියාවේ. ඉංග්ලන්ඩ් එක මැච් එක ෆස්ට් විකට් එක ගියා. දෙවෙනි සෙකන්ඩ් විකට් එකත් ගියා. ෆාදර් බැලුවා ගායිත් දන්නේ නැහැ දැන් කෑමවද මොකද කකා හිටියේ. දැන් ගායිත් දන්නේ නැහැ කියලා බලද්දී ඔන්න තර්ඩ් විකට් එකත් ගියාම ෆාදර් වෙනවා. ඊට පස්සේ ඇහුවා මොකද නම කියලා. are you okay? හරි ඉනාවේ බලනවා. ඉනාවේ මැච් එක බලනවා. are you okay? ෆාදර් දන්නවනේ සිස්ටර්. yes yes ෆාදර් ඔගස්ටින් it's I'm okay. මොකද්ද බලන්න okay වෙලා තියෙන්නේ. මේක දිනපු මැච් එකක්. රිපීට් ටෙලිකාස්ට් එක බලන්නේ. එයාට වැඩ තිබෙන නිසා බලන්න හම්බෙලා නැහැ. ෆ්ලයිට් එකකට ගොඩ ගිහලා රිපීට් එක. මේක ඉතින් මේක තුන්වෙනි විකට් එකේ ඉඳන් ගහගෙන ගිහලා දිනනවා ඉන්දියාව. match is already won. මැච් එක දිනලා ඉවරයි. ඒ නිසා අපිට තියෙන්නේ අර process එකේ යන්න විතරයි. ජේසු ජය අරගෙන ඉවරයි. ඔබ කනෙක්ට් වෙලා හිටියොත් ඔබ සම්බන්ධ වෙලා හිටියොත් ඔබට ජය. එනිසා යකා ඔය දිනපු කනෙක්ෂන් එකේ ජේසු ජිනලා ඉවරයි. ජේසුගෙන් ඔබ කැඩුවාම ඌට විනාශ කරන්න පුළුවන් නිසා උගේ ටාගට් එක ඔබගේ කනෙක්ෂන් එකෙන් කඩලා ගන්න එක. උනාස දිනලා ඉවරයි. ඒක ජේසු කිව්වා ඔබ ඉන්න මම ඔබගේ ශ්‍රද්ධාව ඇදහිල්ල නොබිඳෙන පිණිස මම යාඥා කරනවා. ඒ ඇදහිල්ලෙන් තමයි එල්ලෙලා ඉන්නේ. අදහන් නැත්නම් ගැලවෙන්න බෑ. අපි ගැලවීම ලබා ගත්තේ පුණ්‍ය ක්‍රියා කරනකොටගෙන නෙමෙයි ඇදහිල්ල බලාපොරොත්තුව කරනකොටගෙන. උන්වහන්සේ ජය අරගෙන ඉවරයි. මගේ ආදර ප්‍රේමවන්තනේ මට ලෝභයි එක පුංචි තැනක් අතාරින්න හෙට ඒක කියවීමෙත් නැහැ. ඒ නිසා ක්‍රියාපොතේ අද කියපු වචනයත් එක්ක මේ ශුද්ධාත්ම ආලේපයත් එක්ක කටයුතු කරන විදිය ක්‍රියාපොතේ අවසානයේ අපි ගමු. අද වචනේ නම් ගහට කියවගෙන යන්න. උන්වහන්සේ මේ මිනිස්සු දෙදෙනා නෑ හරිනේ. මේ මිනිස්සු 12 දෙනෙක් පමණ වුණා. ඒගොල්ලෝ බෞතිස්මය ලබනවා. පාවුල ධර්මශාලාවට ඇතුළු වී 3 මාසක් අතරතුරේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගැන නිර්භීත ලෙස කතා කරමින්ද සිත් දිනා ගැනීම උත්සාහ කරමින්ද සාකච්ඡා කළේ. ඒත් සමහරු මුරණ්ඩුව අකීකරුව සමූහය ඉදිරියේ ඒ ධර්ම මාර්ගය හෙලා දකිමින් කතා කළ කල්හි ඔවුන්ගෙන් ඈත් වී ශ්‍රාවකයන් වෙන් කරගෙන තුරාන්ස්ගේ ශිල්පාශාලාවේ දවස් පතා තර්ක කරමින් සිටියේය.
මේ දවස් මේ දෙවසක් කෙරීගෙන ගියය. මෙසේ ආසියාවේ සියලු ජුදෙව්වරුද ග්‍රීක්වරුද සමිඳුන් වහන්සේගේ වචනය ඇසූහ. දෙවනසේ පාවුලගේ අත්වලින් පුදුම හාස්කම් කළසේක. අවුරුදු 2ක් මේක කරගෙන යනවා. ඔහුගේ ශරීරය ඔන්න බලන්න. ඔහුගේ ශරීරය ස්පර්ශය ලැබූ තුවායක්වත් රෙදි කඩක්වත් ලෙඩුන් ළඟට ගෙන ගිය කල රෝග ඔවුන්ගෙන් දුරු විය. ඇඳුමේ ගෑවිච්ච තුවායක් රෙදි කඩක් අරගෙන ගිහිල්ලා රෝගීන්ව සුව කරනවා. මැරිච්ච කෙනෙක් නෙමෙයි. ෆාදර් පියෝගේ ඇඟේ ගෑවිච්ච ඒවා සුද්ධවන්තයන් අපි කරනවා. මේ ජීවත් වෙන මිනිස්සෙක් අඩුපාඩුත් එක්ක ජීවත් වෙන මිනිස්සයාගේ ආත්මානුභවයේ බලය බලන්න. මගේ ආදර ප්‍රේමන්තනේ වචනේ කතා කරලා කියනවා. නපුරු ආත්ම ලෙඩ රෝගීන් සුදුරුවිය නපුරු ආත්මයෝද පහව ගියහ. ඒත් සමහර සංචාරක මගේ ආදර මේක අපි කියමු සමහර සංචාරක ජුදෙව් යකදරෝ අශුද්ධාත්මය වැහි සිටි අය කෙරෙහි ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ නාමය කියන්නට පටන්ගෙන පාවුලු දේශනා කරන ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබට අන කරමි කිය. දැන් මොකද කරන්නේ? යකදුරුන්. දැන් ජේසු අදහන් නැති අය බලනවා පාවුලුතුමා ජේසුගේ නාමයෙන් යකුන් දුරු කරද්දී යක්කු යනවා. යකදුරෝ ජේසු අදහන්නේ නැහැ. ගිහිල්ලා මොකද කරන්නේ? පාවුලු අදහන ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් යකුන් දුරු කරනවා කියලා කියනවා. හරිද? මිනිහා කනෙක්ෂන් එකේ නැතුව. තේරුණාද මං කියුවේ? තේරුණාද? එයා අදහන්නේ පාවුලුගේ ජේසුගේ නාමයෙන් කියලා පාවුලුගේ ජේසුගේ කුලියට අරගෙන වැඩේ කරා. මොකද වෙන්නේ? හරිම සුන්දරයි. නායක පූජකයෙකු වූ සෙකේවා නම් ජුදෙව්වරයෙකුගේ පුත්‍රයෝ 7 දෙනෙක් මෙසේ කළහ. ඒත් අශුද්ධාත්මය උත්තර දෙමින් මම ජේසුස් වහන්සේ හඳුනමි. මම පාවුලුද අශුද්ධාත්මනේ කතා කරන්නේ. අශුද්ධාත්මද මම ජේසුස් වහන්සේ හඳුනමි. පාවුලුද දනිමි. ඒත් ඔබ කවුරුද අයියොන්ට කීවේ? තේරුණාද කියන යකා කියන තමුසේ කවුද? මම පාවුලුවත් දන්නවා ජේසුවත් දන්නවා. ඇදහිල්ල ඉන්න මිනිස්සයා වෙනස්. කුලිකාරයෝ නෙමෙයි. වචනේ ඊට පස්සේ කතා කර දෙන්නවා. අශුද්ධාත්මය වැහි සිටි මිනිසා වුත් ඔවුන් වෙතට පැන සියලු දෙනාම තමනය කොට අඩත්තේට්ටම් කළේය. ඔහු තුවාල වී නග්නව ඒ ගෙයින් පලාගෙන කාලා. ඒ කියන්නේ අශුද්ධාත්මයත් මාර ඒ කියන්නේ අර කනෙක්ෂන් එකේ නැති පාවුලුගේ ජේසුගේ නාමයෙන් කරන අය. අපිත් මගේ ප්‍රේමාන්තනේ ජීවත් වෙන්නේ අනිත් අයගේ පහන් වලින් එළිය බලාගෙන. ඩිරෙක්ට් කනෙක්ෂන් එක නැතුව එක එක්කෙනාගේ කුලියට අතන්ට යන්න ඕනේ. අර ෆාද ගාවට යන්න ඕනේ. අතන්ට යන්න ඕනේ. අරෙහෙ යන්න ඕනේ. ඒ යනකම් මුකුත් වෙන්නේ නැහැ. අනේ අපරාධේ. එහෙම යන්න එපයි කියලා නෙමෙයි කියන්නේ. ඊට වඩා ඔබ තුල ඉන්න උන්වහන්සේ අර ෆාද අත තියන්න ඕනේ. අතන මගේ ආදර ප්‍රේමන්තේනේ එහෙම කෙනෙක් කියනවා නම් මෙන්න මෙතනයි තන. මෙතනට එන්න ඕනේ ගැලවීම ලබන්න. එහෙම සභාවේ තැන් නැහැ. කතෝලික සභාව සප්‍රසාද වහන්සේ ඕනම පවුකාර අසික්කිත ස්වාමි කෙනෙක්ගේ අතින් ගන්න සක්‍රමේන්තුවක්. සක්‍රමේන්තුවට පියතුමාගේ ශුද්ධවන්තභාවය අදාළ වෙන්නේ නැහැ. ඒක ජේසු පාවිච්චි කරන ආයුධයක් විතරයි. හැබැයි බ්ලෙසිංස් වලදී ශුද්ධාත්මාලේපේ කතන්දරේදී අපේ ශුද්ධවන්තභාවය බලපානවා. සක්‍රමේන්තු වලට ඔබ දන්නවා ස්වාමී අන්තිම ජරාම පව්කාරයෙක්. ඒ පව් ටික ඔක්කොම ස්වාමීගේ දන්නවා ඔබ. ඒ ස්වාමී ගාව දන ගහලා පාපුච්චාරණය කරද්දී ඔබට පව් සමාව ලැබෙනවා. ස්වාමී අපේ අයයි. ඔබ ටටා කියාගෙන ස්වර්ගයට යන්න. තේරුණාද කියන එක? ස්වාමීව අදහලා නැහැ. ඒ නිසා අතන ගැලවීම ලබනවා. මෙතනයි ගැලවීම තියෙන්නේ. මෙතනට આવුත් විතරයි. එහෙම දැන් නැහැ. ඔබගේ මීසම ඔබගේ ස්වාමී කියන්නේ මම විතරක් නෙමෙයි මම ගියාම ඊළඟ ස්වාමී වෙනවනේ. නැද්ද? ඒ ස්වාමී. එතකොට ඒ තැන සක්‍රමේන්තුව සප්‍රසාදය ඔබව ගලවන තැනයි. කිසිම පුද්ගලයෙක් අදාළ නැහැ. ඒ නිසා කඩේ අරගෙන යන්න දෙන්න එපා ආධ්‍යාත්මිකව. මගේ ආදර ප්‍රේමන්තයනි ඒ වගේ තැන් ගොඩාක් තියෙයි. ඔබ කුලියට ජීවත් වෙන්න එපා. ඔබම ආත්මයන් තුළ සම්බන්ධ වෙලා අනිවාර්යෙන් මම මාසයකට පාරක් අනිවාර්යෙන් මගේ සතියේ කොමිසමෙන් පස්සේ
මගේ පොඩි ෆාදර් ගාව මම දන ගහලා මං කියනවා ෆාදර් keep your hands on my head. ඔබගේ අත් දෙක මගේ අතින් තියන්න මට ඕනේ ෆාදර්ගේ අත් දෙක. පියතුමෙක්ගේ අත් දෙක මගේ ඔළුවේ තියලා මං කියනවා බ්ලෙස් කරන්න. අශුද්ධ දේ මගෙන් යන්න ඕනේ. ඒක පියතුමගේ අත් දෙකට මම ගරු කරනවා. කවුද ෆාදර් කියලා මට අදාළ නැහැ. ඒක මම මාසෙකට පාරක්වත් මම ගිහිල්ලා බ්ලෙස් කරගන්නවා මගේ ප්‍රමාන්තනේ. සුවය ආලෙප්පේ හම්බුනේ ෆාදර් පෝල් රොබින්සන් මගේ අත් දෙකට අත තියලා සෙන්ට් ජෝසප් මෙහෙ ඉස්සල්ලා පැය භාගයක් විතර ෆාදර් මට බ්ලෙස් කරා. එතකොට ෆාදර්ගේ කටින් කියුණා ඒ සුවය ආලෙප්ප ඔබට දෙනවා කියලා. ෆාදර් කෙනෙක්ගේ අත් දෙක. බෞද්ධ ෆාදර් මට වදල් නැහැ. ඒ නිසා ඒක තමයි සභාවේ තියෙන ලස්සන මගේ ප්‍රමාන්තනේ. ඒක තමයි ලස්සන තැන. නිසා අපරාධේ නිකන් එක එක්කෙනාගෙන් කුලියට ගන්න නැතුව ඔබම ආත්මයන්ට සම්බන්ධ වෙලා ගැඹුරු ගමනක් යන්න. ඉතින් ඔබ දන්නවනම් දැන් නම් මම තන අනේ නෑ. තව ගොඩාක් දුර යන්න තියෙනවා. මං කියන්නේ මට නම් යන්න නෑ. මම ඔක්කොම හරි ඔබට සායන දුර යන්න තියෙනවා. ඒක නෙමෙයි මම මටමයි කියාගන්නේ. ඒ නිසා ඒ බහැපත්කමත් එක්ක ජේසු ඔබව වටන තැනත් එක්ක ඒ වැටෙන තැනෙන් බිඳුවෙන් ස්වාමින් වහන්සේ අරගෙන යන දෙයක් තියෙනවා. හැබැයි හැම තැනකදී මතක තියාගන්න මගේ ජේසු යුද්ධය දෙනලා ඉවරයි. සටන දිනලා ඉවරයි. ඔබට මට තියෙන්නේ උන්වහන්සේව අයිති කරගන්න විතරයි. ආමෙන්.